නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි අපි බලමු එහෙමනම් අද අපි දැන් මේ ඉගෙන ගන්න සිත්වල අපි කොයි තැනද දැන් මේ සිත් ඉගෙන ගන්න කියන එක අපි රූප සටහනකට අනුව බලමු. හොඳයි. පරමාර්ථ ධර්මවල චිත්ත චෛසික රූප නිර්වාණ කියලා මූලික වශයෙන් 4යි. ඒකේ පළවෙනි එක තමයි සිත. දැන් චිත්තේ. ඒක මූලික වශයෙන් කොටස් 4කට බෙදෙනවා. කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා. ඊට පස්සේ අපි කාමාවචර සිත් ඉගෙන ගත්තා මේ වෙනකොට 54ම. ඊළඟට තියෙන්නේ රූපාවචර සිත්. රූපාවචර සිත් කොටස් 3කට බෙදෙනවා. රූපාවචර කුසල් සිත්, රූපාවචර විපාක සිත්, ඒ වගේම රූපාවචර ක්‍රියා සිත් කියලා. මේ වෙනකොට අපි රූපාවචර කුසල් සිත් 5 ඉගෙන ගත්තා. ඊළඟට අපිට තියෙන්නේ රූපාවචර විපාක සිත් 5. හොඳයි. රූපාවචර විපාක සිත් 5 මොනවද කියලා අපි බලමු. පළවෙනි එක විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන විපාක සිත. 2 විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන විපාක සිත. 3 පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ඥාන විපාක සිත. 4 සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ඥාන විපාක සිත. 5 උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ඥාන විපාක සිත. ඔය විදිහට තමයි රූපාවචර විපාක සිත් 5 යෙදෙන්නේ. ඊළඟට රූපාවචර ක්‍රියා සිත් බලන්න. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥාන ක්‍රියා සිත. ඊළඟට විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ඥාන ක්‍රියා සිත. පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ඥාන ක්‍රියා සිත තුන්වෙනි එක. 4 සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ඥාන ක්‍රියා සිත. ඊළඟට 5 උපේක්ඛා ඒකාග්‍රතාව සහිත පංචම ඥාන ක්‍රියා සිත. එතකොට බලන්න මේ සිත් අපි කුසල් විපාක ක්‍රියා සිත් කියන තුන ගත්තොත් අංග වශයෙන් වෙනසක් නැහැ. එතකොට කුසල් සිත ඊළඟට විපාක සිත ඊළඟට ක්‍රියා සිත අන්න මේ විදිහට තමයි මේක වෙනස් වෙන්නේ. නමුත් ඒ සිත්වල යෙදෙන අංග නැත්නම් අපි ධාන අංගවල වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න පහසුයි. කුසල් සිත් 5 මතක තියාගත්තා නම් විපාක සහ ක්‍රියා සිත් ඉබේම මතකේ හිටිනවා. හොඳයි. අපිට එහෙමනම් ඊළඟට තියෙන්නේ රූපාවචර විපාක සිත් සම්බන්ධයෙන් තියෙන පාඩම ඉගෙන ගන්න. හොඳයි කියන්නකෝ පාඩම. අවසරයි ස්වාමී. රූපාවචර විපාක සිත්. රූපාවචර ධ්‍යාන උපදවාගත් තැනැත්තා ධ්‍යානයෙන් නොපිරිහි කලුරිය කළහොත් වැරදීමක් නැතිව බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නේය. මරණයට අනතුරුවම ඔහුට ඔහුගේ රූපාවචර කුසලයේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයෙහි රූපාවචර ධ්‍යාන චිත්තය පහළ වේ. ඒ සිත එහි පහළ වීම බ්‍රහ්ම ලෝකයේ ඉපදීමය. රූපාවචර කුසල ධ්‍යානයෙන් උපදවාගත් අයට මරණින් මතු ඒ කුසල ධ්‍යාන චිත්තයන්ගේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයේදී උපදනා ධ්‍යාන සිත් රූපාවචර විපාක සිත්ය. එක් කුසල ධ්‍යාන සිතකට විපාක සිද්ද එක බැගින් ඇති බැවින් විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන චිත්තය යනාදී වශයෙන් රූපාවචර විපාක සිද්ද පසක් ඇත්තේය. හොඳයි.
රූපාවචර විපාක සිත් පැහැදිලි කරනවා රූපාවචර ධ්‍යාන උපදවා ගත් තැනැත්තා ධ්‍යානෙන් නොපිරිහි කලුරිය කරොත් වැරදීමක් නැතිව බ්‍රහ්ම ලෝකයේ උපදිනවා කියලා. රූපාවචර කුසල් සිත් නැත්නම් රූපාවචර ධ්‍යාන උපදවා ගත්තු කෙනා ඒ ධ්‍යානයෙන් නොපිරිහි හිටියොත් අවසාන කාලයේ දක්වාම මරණින් මත්තේ අනිවාර්යෙන් ඒ තැනැත්තා බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. එතකොට ධ්‍යානයෙන් නොපිරිහි කලුරිය කරනවා කියන මේ කාරණාව සාමාන්‍යයෙන් මේ අවසාන කාලයේදී ඒ ධ්‍යානයට සංවදින්න පුළුවන්කම තියෙනවා. අවසාන කාලයේදී ඒ ධ්‍යානයට සංවදින්න පුළුවන්කම යාට තියෙනවා. නැත්තම් සමහරෙකුට තියෙනවා මිය යන්න අවුරුද්දක් විතර තියද්දී ධ්‍යානයට සංවදින්න බෑ. එතකොට අපි කියන්නේ යාගේ ධ්‍යානෙ පිරිහිලා කියලා. ධ්‍යානෙ පිරිහිලා. නමුත් බ්‍රහ්ම ලෝකේ උපදින්නට නම් ධ්‍යානෙ ආනුභාවයෙන් ඒ අවසන් කාලෙ වෙනකම් ඒ ධ්‍යානයට සංවැදීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් ගුරුවරු පැහැදිලි කරනවා සාමාන්‍යයෙන් අවසාන කාලයේ මොකක් හරි තදබල අසනීපයක් හැදිලා ඒ අසනීපේ නිසා සමහරලාවට සිහිය පිහිටුවා ගන්න නොහැකිකම නිසා ධානයට සංවදින්න බැරි වුණත් ඒක තරම් හේතුවක් වෙන්නේ නැහැ කියලා. ඒක තරම් හේතුවක් වෙන්නේ නැහැ. ඒ කෙනාට බ්‍රහ්ම ලෝකයේ උපදින්න ඒ ධානයේ හේතු වෙනවා කියන එක තමයි පැහැදිලි කරන්නේ. කෙසේ හෝ අවසාන කාලයේදී ධානයෙන් නොපිරිහි කලුරිය කරොත් මිය ගියොත් තමයි බ්‍රහ්ම ලෝකයේ උපදින්නට ලැබෙන්නේ. එතකොට මරණයට අනතුරුවම ඔහුට ඔහුගේ රූපාවචර කුසලයේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයේ රූපාවචර ධාන චිත්තයක් පහළ වේ. එතකොට මරණයට අනතුරුවම අපි සාමාන්‍ය මේ ජීවිතයේ අවසාන සිත හැටියට කියන්නේ චුතිසිත කියන එක. භවයේ අවසාන සිත චුතිසිත. ඒ චුතිසිතට අනතුරුවම ප්‍රතිසන්දි සිත පහළ වෙනවා. ඒ කියන්නේ ඊළඟ භවයේ මුල් සිත. එතකොට රූපාවචර කුසලයක් සිද්ධ කරලා තියෙන කෙනාට මරණයට අනතුරුවම බ්‍රහ්ම ලෝකේ එහි විපාක සිත පහළ වෙනවා. රූපාවචර කුසලයේ ආනුභාවයෙන් රූපාවචර ධාන චිත්තයක් පහළ වේ කියලා කියනවා. එතකොට ඒ සිත එහි පහළවීම බ්‍රහ්ම ලෝකේ ඉපදීමේ. අන්න එතකොට සිත පහළවීම මුල්ම සිත පහළවීම කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකෙ ඉපදීම. බ්‍රහ්ම ලෝකෙ මුල්ම මේ ලෝකයෙන් චුත වෙනකොටම බ්‍රහ්ම ලෝකයේ මුල්ම සිතක් පහළ වෙනවා. ඒ සිත පහළවීම කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකෙ ඉපදීම කියන්නේ. රූපාවචර කුසල ධානයේ උපදවාගත් අයට මරණින් මතු ඒ කුසල ධාන චිත්තයන්ගේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයේදී උපදනා ධාන සිත් රූපාවචර විපාක සිත්ය. අන්න රූපාවචර කුසල ධානයන් උපදවගත් අයට ඒ ධානයේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයේදී පහළ වෙන රූපාවචර සිත් වලට කියනවා රූපාවචර විපාක සිත් කියලා. රූපාවචර විපාක සිත්. එතකොට එක් කුසල් ධාන සිතකට විපාක සිතුත් එක බැගින් තියෙනවා. එක බැගින් තියෙනවා. අපි අර මුලින් පැහැදිලි කරපු විදිහටම විපාක සිත් ඒ ධානයේට සම වූම විපාක සිතක් තියෙනවා. එතකොට කුසල් සිත් 5යි විපාක සිත් 5යි. ඒ ක්‍රමයෙන්ම විපාක සිත් වල නමුත් යෙදিলা තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් ධාන උපදවගත්තු පිරිස මරණින් මත්තේ උපදින්නේ බ්‍රහ්ම ලෝකයේ කියන එක අපි කවුරුත් දන්නවා. බ්‍රහ්ම ලෝකයේ කියන එක දන්නවා. එතකොට මේ බ්‍රහ්ම ලෝක අතර තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා දෙවර්ගයක්. රූපාවචර බ්‍රහ්ම ලෝක කියනකොට මේ රූපයක් තියෙන බ්‍රහ්ම ලෝක
කියන්නේ බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ බ්‍රහ්මයන්ට රූප කයකුත් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ රූපයක් නැති, රූපයක් නොමැති මේ බ්‍රහ්ම ලෝක. එතකොට ඒ බ්‍රහ්ම ලෝකවල රූපයක්, මේ රූප කයක් නැහැ. රූප කයක් නැහැ. අපි කෙටියෙන් කියන්නේ නාමස්කන්ධේ විතරයි එහි පවතින්නේ කියලා. නාමස්කන්ධේ විතරයි පවතින්නේ. නාමස්කන්ධය කියලා අදහස් කරන්නේ ඔය වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන හතර. ඒවා අපි ඉදිරියේදී පැහැදිලි කරලා දෙනවා. දැනට මේ කෙටි ක්‍රමයෙන් ওই විදිහට මතක තියාගත්තාම ඇති. එතකොට මේ රූපාවචර බ්‍රහ්ම ලෝක සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක අතරේදී අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. අපි මුලින්මත් පැහැදිලි කරා ආකාසානං ඡායතනෙ, ඊට පස්සේ විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥා, නා සංඥායතනෙ කියලා. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝක එතනදි තියෙනවා 16ක්. එතකොට බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මේ, ඊළඟට පරිත්තාබ, අප්පමානාබ, ආබස්සර, පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභ කින්හක, වේහප්පල, අසඤ්ඤ සත්ත්වේ, ඊළඟට අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිටා. ඔය විදිහට 16ක් එනවා. 16යි අතන හතරක් අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරයි. එතකොට ඔක්කොම 20යි. එතකොට දැන් මේ රූපාවචර ධානය උපදවාගත්තු කෙනා මරණින් මත්තේ උපදින්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවලයි. අරූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්නේ නැහැ. රූපාවචර බ්‍රහ්ම ලෝකවලයි උපදින්නේ. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවලත් උපදින්නේ තමන් ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකත් බෙදිලා තියෙනවා. ભેදයට පැමිණෙනවා ප්‍රථම ධ්‍යාන බ්‍රහ්ම ලෝක, නැත්නම් ප්‍රථම ධ්‍යාන තල, ဒုတိ ය ධ්‍යාන තල, තෘතිය ධ්‍යාන තල, චතුර්ථ ධ්‍යාන තල කියලා. මේ විදිහට මේ බ්‍රහ්ම ලෝකත් වෙන් වෙලා තියෙනවා ධ්‍යාන 90. නැත්නම් ප්‍රථම ධ්‍යාන භූමිය කියලා කියනවා. ඊළඟට ဒုတိ ය ධ්‍යාන භූමිය, තතිය ධ්‍යාන භූමිය, චතුර්ථ ධ්‍යාන භූමිය කියලා. මේ විදිහට තමයි රූපාවචර බ්‍රහ්ම ලෝක බෙදෙන්නේ. කොටස් වශයෙන් දක්වන්නේ. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් නැගෙනවා. දැන් අපි පංචම ධ්‍යානීය ගැනත් කතා කරා. ධ්‍යාන පහක් ගැන. නමුත් පංචම ධ්‍යාන භූමිය කියලා කියවුන්නේ නැහැ. මේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල බෙදීමට අනුව පංචම ධ්‍යාන භූමිය කියලා කියවුනේ නැහැ. මේකට මොකද්ද හේතුව කියලා සමහරෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. දැන් මම ඒකට හේතුව පැහැදිලි කරන්නම්. දැන් ගොඩාක් දෙනෙක් අහලා තියෙන්නේ මේ ධ්‍යාන හතරක් කියන කාරණාව. සූත්‍ර කියවනකොට අපිට නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ අසවල් තැනැත්තා භාවනා කළ ප්‍රථම ධ්‍යාන ඉපදෙව්වා. ඊළඟට ဒုတိ ය ධ්‍යාන ඉපදෙව්වා. ඊළඟට තෘතිය ධ්‍යාන ඉපදෙව්වා. චතුර්ථ ධ්‍යාන ඉපදෙව්වා. දැන් මේ ක්‍රමයට තමයි අපිට සූත්‍ර පිටකයේ දකින්න ලැබෙන්නේ. ධ්‍යාන හතරක් ගැන. රූපාවචර ධ්‍යාන හතරක් ගැනයි පැහැදිලි කරලා තියෙන්නේ. නමුත් අපිට මේ අභිධර්මී ගැන ගන්නකොට රූපාවචර ධ්‍යාන හතරක් ගැනත් පැහැදිලි කරනවා, පහක් ගැනත් පැහැදිලි කරනවා. එතකොට මේ රූපාවචර ධ්‍යාන හතරක් ගැන පැහැදිලි කරන්නේ කොයි ක්‍රමයෙන්ද? මොන පදනමක් යටතේද කියන එක අපි හොයලා බලන්න ඕනේ. ඒකෙදි පැහැදිලි කරන්නේ දැන් ප්‍රථම ධානය කියනකොට ඔය නීවරණ ධර්ම යටපත් කරලා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ අංග පහ ඇතුව පහළ වෙන ධානයේට තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. එතකොට දැන් මේ ප්‍රථම ධානය උපදවාගත්තු කෙනෙක් අර විදියට වශී කරලා ඊළඟට ඒ තැනැත්තා මේ ධාන අංග ආවර්ජනීය කරනකොට
නැත්තම් ප්‍රතිවේක්ෂා කරනකොට ඒ තැනැත්තට අර විතක්ක ਵਿਚාර කියන දෙකම ඕලාරික විදියට වැටහෙනවා. දැන් අපි මුලින් කතා කරනකොට ධ්‍යාන පහේ ක්‍රමයේදී අපි කිය විතක්කේ තමයි යාට ඕලාරික විදියට නැත්තම් දුර්වල අංගයක් විදියට රළු අංගයක් විදියට වැටහෙන්නේ. හැබැයි සමහරෙක් ඉන්නවා මේ ධ්‍යාන වඩන ඒ අයට විතක්ක ਵਿਚාර කියන දෙකම එකවර ඕලාරික විදියට නැත්තම් දුර්වල අංග විදියට රළු අංග විදියට වැටහෙනවා. එතකොට මේ විදියට වැටහෙන්නේ විශේෂයෙන්ම මේ තීක්ෂණ ප්‍රඥාවක් තියෙන අයට. තීක්ෂණ ප්‍රඥාවක් තියෙන අයට. එතකොට මේ පිරිසට මේ විදියට මේ අංග දෙකම එකවර ඕලාරික විදියට වැටහුණාට පස්සේ ඒ අංග දෙක නැති පීති සුඛ ඒකාග්‍රතාව සහිත ඊළඟ ධානය ගැන තමයි අපේක්ෂාව ඇති වෙන්නේ. විතක්ක ਵਿਚාර දෙකම නැති පීති සුඛ ඒකාග්‍රතාව සහිත ඊළඟ ධානය සම්බන්ධයෙන් අදහස ඇති වෙනවා. එතකොට මේ තැනැත්තා මේ අංග දෙකේ තියෙන ඕලාරික බව නැත්තම් දුර්වල බව වටහාගෙන ඊළඟට අර අපි පඨවි කසිනේ නම් පඨවි කසිනේ ප්‍රතිභාග නිමිත්ත දිහා බලාගෙන හිටින් පඨවි කියලා මෙනෙහි කරනකොට අන්න ඊළඟට දෙවෙනි ධානයේ හැටියට පහළ වෙන්නේ විතක්ක ਵਿਚාර කියන දෙකම නැති පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධාන සිත. එතකොට මේ තනත්තට දෙවෙනි ධානයේ හැටියට පහළ වෙන්නේ අංග දෙකක් ප්‍රහීණය වුණු අංග තුනක් ඇති. නැත්තම් විතක්ක ਵਿਚාර දෙක නැති පීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුන ඇති දෙවෙනි ධානය තමයි පහළ වෙන්නේ. ඊළඟට දෙවෙනි ධානය ඉපදව ගත්තට පස්සේ මේක වශී කරලා ඊළඟට අංග මෙනෙහි කරනකොට ප්‍රීතිය ඕලාරික විදිහට වැටහෙනවා. ප්‍රීතිය විතක්ක ਵਿਚාර දෙකම නැහැ. එතකොට ဒုတိ ය ධානයේ ඊට පස්සේ ප්‍රීතිය ඕලාරික විදියට වැටහෙනවා. ප්‍රීතිය. ඉතින් මෙන්න මේ ප්‍රීතිය ඊට පස්සේ සංසිඳවාගෙන ඊළඟ ධානයට යනවා. ප්‍රීතිය සංසිඳවාගෙන ඊළඟ ධානයට යනවා. ඉතින් මෙන්න මේ ක්‍රමයට තමයි මේ තැනැත්තන් මේ ධ්‍යාන උපදවන්නේ. එතකොට බලන්න සුඛ ඒකාග්‍රතාව දැන් තුන්වෙනි ධ්‍යානය ගත්තාම සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි තියෙන්නේ. සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි තියෙන්නේ. ඊළඟට හතරවෙනි ධ්‍යානයට යනකොට උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි තියෙන්නේ. එතකොට ප්‍රථම ධ්‍යානය ගත්තාම විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහම තිබුණා. ඊළඟට විතක්ක ਵਿਚාර දෙකම සංසිඳවනකොට දෙවෙනි ධ්‍යානෙ සංසිඳවලා දෙවෙනි ධ්‍යානෙ ලැබෙන. එතකොට දෙවෙනි ධ්‍යානෙ තියෙන්නේ පීති සුඛ ඒකාග්‍රතාව. ඊළඟට ප්‍රීතිය කියන අංගේ ඕලාරික විදිහට වැටහෙනවා. ඒ සංසිඳවාගෙන ඊළඟ ධ්‍යානෙට යනවා. එතකොට සුඛ ඒකාග්‍රතාව සහිත මේ තුන්වෙනි ධ්‍යානෙ තමයි ලැබෙන්නේ. ඊළඟට තුන්වෙනි ධ්‍යානෙ ඉන්න කෙනාට තේරෙනවා අංග සම්මර්ෂණය කරනකොට මේ සුඛයත් ඕලාරිකයි කියලා. ඊට පස්සේ සුඛේ නැති උපේක්ෂා ඒකාග්‍රතාව සහිත ධ්‍යානයක් ගැන අපේක්ෂාව ඇති කරගෙන අන්න පටිභාග නිමිත්ත දිහා බලාගෙන පඨවි කියලා මෙනෙහි කරනකොට උපේක්ෂා ඒකාග්‍රතාව සහිත හතරවෙනි ධ්‍යානෙ පහළ වෙනවා. එතකොට දැන් පැහැදිලිනේ මෙතනදී දැන් අපි මුලින් කතා කරපු ওই පහේ ක්‍රමේදී එක එක අංගයක් තමයි ප්‍රහීණය වෙගෙන යන්නේ. හැබැයි මෙතනදී ප්‍රථම ධානයෙන් පසුව ဒုတိ ය ධානයට යනකොට අංග දෙකක් ප්‍රහීණය වෙනවා. විතක්ක ਵਿਚාර කියන දෙකම ප්‍රහීණය වෙනවා. ඊළඟට ඊළඟ ධානයට යනකොට ප්‍රීතියත් ප්‍රහීණය වෙනවා. ඊළඟට සුඛය ප්‍රහීණය වෙනවා. අවසානයේ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත හතරවෙනි ධ්‍යානෙ හැටියටයි තියෙන්නේ. එතකොට
සාමාන්‍යයෙන් දැන් මේ කෙටි ක්‍රමයේදී දෙවෙනි ධ්‍යානය කියලා කියන්නේ දීර්ඝ ක්‍රමයේදී නම් තුන්වෙනි ධ්‍යානය. කෙටි ක්‍රමයේදී දෙවෙනි ධ්‍යානය කියලා කියන්නේ දීර්ඝ ක්‍රමයේදී තුන්වෙනි ධ්‍යානය. ඒ කියන්නේ දැන් කෙටි ක්‍රමයේ දෙවෙනි ධ්‍යානය කියලා කියන්නේ පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යානය. එතකොට දීර්ඝ ක්‍රමයේදී ඒක ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධ්‍යානය. නේද? තෘතිය ධ්‍යානය. ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත මෙතනදී දැන් අපි ගන්නවා කෙටි ක්‍රමයේදී නම් සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධ්‍යානය කියලා. එතකොට දීර්ඝ ක්‍රමයේදී ඒක හතරවෙනි ධ්‍යානයේ බවටයි පත් වෙන්නේ. සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යානය. ඊළඟට කෙටි ක්‍රමයේදී උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යානය කියනවා. දීර්ඝ ක්‍රමයේදී නම් උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යානය. මෙන්න මේ ක්‍රමයට තමයි මේ ධ්‍යාන 4 ක්‍රමයේ සහ 5 ක්‍රමයේ අපි පැහැදිලි කරගන්නේ. දැන් මේ විදිහට වෙනස් වෙන්න හේතුව මොකක්ද? තීක්ෂණ ප්‍රඥා සහ මන්ද ප්‍රඥාට අනුව කියලා පැහැදිලි කරනවා. කියන්නේ තියුණු නුවණක් තියෙන කෙනාට විතක්ක ਵਿਚාර කියන අංග දෙකම ඕලාරික විදිහට මුලින් වැටහෙනවා. එතකොට මන්ද ප්‍රඥා කෙනාට තරම් තියුණු නුවණක් නැති කෙනාට විතක්කේ පමණයි ඕලාරික අංගයක් විදිහට ඔය ප්‍රථම ධ්‍යානයෙන් පසු තේරෙන්නේ. ඒකට එයා එක එක අංගයක් ප්‍රහීණය කරගෙන ඉදිරියට යන්නේ. හැබැයි තීක්ෂණ ප්‍රඥා අංග දෙකක් එකවර ප්‍රහීණය කරගෙන ဒုတိ ය ධ්‍යානෙට යනවා. එතකොට දැන් අපිට පැහැදිලි ඔය කෙටි ක්‍රමයේදී විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යානෙ ඊළඟට පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යානෙ ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධ්‍යානෙ ඊළඟට උපේක්ෂා ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යානෙ. ওই ක්‍රමයටයි ධ්‍යාන 4 පිළිවෙලින් හඳුන්වලා තියෙන්නේ. ඒකට පංචක ක්‍රමයේදී විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යානෙ විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යානෙ පීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතිය ධ්‍යානෙ ඊළඟට සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යානෙ උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධ්‍යානෙ. දැන් එතකොට මේ බ්‍රහ්ම තල මේ ධ්‍යාන වලට අනුරූපීව ගිහිල්ලා උපදින බ්‍රහ්ම තල බෙදිලා තියෙන්නේ ඔන්න ඔය කෙටි ක්‍රමයේ අනුව. ඒ කියන්නේ තීක්ෂණ ප්‍රඥා ධ්‍යාන උපදවන ක්‍රමයේ අනුව තමයි බ්‍රහ්ම තල බෙදිලා තියෙන්නේ. ඒකයි අපි පැහැදිලි කරේ මේ ප්‍රථම ධ්‍යාන භූමිය, ဒုတိ ය ධ්‍යාන භූමිය, තෘතිය ධ්‍යාන භූමිය, චතුර්ථ ධ්‍යාන භූමිය කියලා මේ රූපාවචර බ්‍රහ්ම ලෝක කොටස් 4කට බෙදෙනවා. එතනදී ප්‍රථම ධ්‍යාන භූමිය හැටියට දක්වන්නේ පහළම තියෙන බ්‍රහ්ම ලෝක 3. මොනවද? බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතේ, මහා බ්‍රහ්මී. ඊළඟට ဒုတိ ය ධ්‍යාන භූමිය නැත්නම් අපි දැන් ඔය කෙටි ක්‍රමයට තීක්ෂණ ප්‍රඥාගේ ක්‍රමයට තමයි මේක හඳුන්වන්නේ. එතකොට ඒ තීක්ෂණ ප්‍රඥාගේ ක්‍රමයෙන් සඳහන් කරනකොට ဒုတိ ය ධ්‍යාන භූමිය හැටියට දක්වනවා පරිත්තාබ, අප්පමානාබ, ආබස්සර කියන බ්‍රහ්ම ලෝක 3. ဒုတိ ය ධ්‍යාන භූමිය පරිත්තාබ, අප්පමානබ, ආබස්සර කියන බ්‍රහ්ම ලෝක 3. ඊළඟට තෘතිය ධ්‍යාන භූමිය හැටියට දක්වන්නේ පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභ කින්හක කියන මේ බ්‍රහ්ම ලෝක 3. ඊළඟට චතුර්ථ ධ්‍යාන භූමිය හැටියට දක්වනවා වේහප්පල, අසඤ්ඤ සත්‍යය, ඊළඟට පංච සුද්ධා වාස. පංච සුද්ධා වාස. පංච සුද්ධා වාස කියනකොට කවුරුත් දන්නවා අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිටා කියලා බ්‍රහ්ම ලෝක 5ක් තියෙනවා. එතකොට මෙන්න මේ පහත් වේහප්පල, අසඤ්ඤ සත්‍යය කියන මේ 7 තමයි චතුර්ථ ධ්‍යාන භූමිය හැටියට දක්වන්නේ. එතකොට සාමාන්‍යයෙන් අර
කෙටි ක්‍රමයෙන් අපි ධ්‍යාන 4 ක්‍රමයේදී ප්‍රථම ධ්‍යාන උපදවාගත්තු කෙනා ප්‍රථම ධ්‍යාන භූමි තුනෙන් තැනක උපදිනවා. ဒုတိ ය ධ්‍යානෙ උපදවාගත්තු කෙනා ဒုတိ ය ධ්‍යාන භූමි තුනෙන් තැනක උපදිනවා. තෘතිය ධ්‍යානෙ උපදවාගත්තු කෙනා තෘතිය ධ්‍යාන භූමි තුනෙන් තැනක උපදිනවා. චතුර්ථ ධ්‍යානෙ උපදවාගත්තු කෙනා චතුර්ථ ධ්‍යාන භූමි වලින් තැනක උපදිනවා. එතන දැන් අපි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක 5ක් චතුර්ථ ධ්‍යාන භූමි කියලා පැහැදිලි කරා. නමුත් ඒ භූමි පහේ මේ චතුර්ථ ධ්‍යානයේ පමණක් තිබීමෙන් ප්‍රමාණවත් නැහැ උපදින්න. අනාගාමී වෙලා ඉන්නත් ඕනේ. එතකොට අපි ඒ පහ සම්බන්ධයෙන් දැන් වැඩි වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. වේහප්පල අසඤ්ඤ සත්ත්ව කියන මේ බ්‍රහ්ම ලෝක දෙකේ අන්න චතුර්ථ ධ්‍යාන උපදවාගත්තු පිරිස උපදිනවා. එතකොට දැන් අපි පංචක ධ්‍යාන ක්‍රමයේදී බලමු මේ භූමි වල උපදින්නේ කොයි ධ්‍යාන උපදවාගත්තු පිරිසද කියලා. එතකොට පංචක ධ්‍යාන ක්‍රමයේදී දැන් ප්‍රථම ධ්‍යානෙ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මේ පළවෙනි ධ්‍යාන උපදවාගත්තු පිරිස ඔය ප්‍රථම ධ්‍යාන භූමි තුනෙන් තැනක උපදිනවා. ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මී කියන බ්‍රහ්ම ලෝක තුනෙන් තැනක උපදිනවා. මේ තුනෙන් එකක උපදිනවා. ඊළඟට ඔය පංචක ක්‍රමයේදී දෙවෙනි ධ්‍යානයේ සහ තුන්වෙනි ධ්‍යානයේ දෙකම ලැබපු පිරිස උපදින්නේ අන්නර ဒုတိ ය ධ්‍යාන භූමියේ. එහෙම නැත්නම් අපි කියනවා ဒုတိ ය ධ්‍යානයේ සහ තෘතිය ධ්‍යානයේ දෙකම උපදවපු පිරිස ගිහිල්ලා එක්ක පරිත්තාවේ උපදිනවා නැත්නම් ආභස්සරයේ උපදිනවා. මේ පරිත්තාවේ උපදිනවා නැත්නම් අප්පමානාවේ උපදිනවා. එහෙම නැත්නම් ආභස්සර කියන බ්‍රහ්ම ලෝකයේ උපදිනවා. එතකොට මතක තියාගන්න පංචක ක්‍රමයේදී ဒုတိ ය ධ්‍යානයේ සහ තෘතිය ධ්‍යානයේ දෙකම උපදවගත්තු අය ඉපදෙන්නේ ගිහිල්ලා ဒုတိ ය ධ්‍යාන භූමිය. ඊළඟට පංචක ක්‍රමයේදී චතුර්ථ ධ්‍යානෙ උපදවගත්තු පිරිස ගිහිල්ලා උපදින්නේ තෘතිය ධ්‍යාන භූමිය. එතකොට පරිත්ත සුබ අප්පමාන සුබ සුබ කින්හක පරිත්ත සුබ අප්පමාන සුබ සුබ කින්හක කියලා බ්‍රහ්ම ලෝක තුනක් අපි කිව්වා තෘතිය ධ්‍යාන භූමි කියලා. මෙන්න මේ කියන තෘතිය ධ්‍යාන භූමි තුනෙන් තැනක තමයි පංචක ක්‍රමයේදී හතරවෙනි ධ්‍යාන උපදවපු පිරිස උපදින්නේ ගිහිල්ලා. ඊළඟට පංචක ක්‍රමයේදී පස්වෙනි ධ්‍යාන උපදවපු පිරිස ගිහිල්ලා උපදිනවා එක්ක වේහප්පල බ්‍රහ්ම ලෝකේ එහෙම නැත්නම් අසඤ්ඤ සත්ත්වේ. අසඤ්ඤ සත්ත්ව. එතකොට පංචම ධ්‍යානෙ උපදවාගත්තු පිරිස ගිහිල්ලා උපදින්නේ චතුර්ථ ධ්‍යාන භූමියේ. චතුර්ථ ධ්‍යාන භූමියේ උපදින්නේ. එතනදී සාමාන්‍ය අපි ඔය පඨවි කසිනේ කියපු ක්‍රමයට ධ්‍යාන දැන් පංචම ධ්‍යාන ඉපදෙවුවා නම් ඒ කෙනා ගිහිල්ලා වේහප්පලේ ඉපදින්නේ. නමුත් ඔය අසඤ්ඤ සත්ත්වයේ ඉපදීම සඳහා කල යුතු වෙනම සුළු වැඩ කොටසක් නැත්නම් ඒ ධ්‍යානෙ වඩන වෙනස් ක්‍රමයක් තියෙනවා. එතකොට ඒක මේ ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ අසඤ්ඤ සත්ත්ව ඉපදීම සඳහා ධ්‍යාන වඩනකොට විශේෂයෙන්ම ඒ සඳහා වඩන්නේ මේ කසින භාවනාවක් කියලා පැහැදිලි කරනවා. ඒකෙත් මේ වායෝ කියන කසිනේ. වායෝ කසිනේ විශේෂයෙන්ම. සාමාන්‍යයෙන් මේ වායෝ කසිනෙන් අපි ඔය අර පඨවි කසිනේ කියපු විදිහටම පංචම ධ්‍යානෙ දක්වා උපදවනවා. දැන් සාමාන්‍ය ප්‍රඥාව තියෙන කෙනෙක් නම් පංචම ධ්‍යානෙ දක්වා උපදවනවා. දැන් මන්ද තීක්ෂණ ප්‍රඥාගේ ක්‍රමයට නම් චතුර්ථ ධ්‍යානෙ. එතකොට මේකෙදි පැහැදිලි කරලා තියෙනවා අනුප්පන්නේ බුද්දේ තිත්තායතනේ පබ්බජිත්වා වායෝ කසිනේ පරිකම්මං කත්තා චතුත්ථ ධානං නිබ්බත්තේත්වා.
දැන් ගොඩාක් දුරට මේ අසඤ්ඤ සත්‍ය ඉපදීම සඳහා භාවනා වඩනවා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ නොවුණු කාලවල. නොවුණු කාලවලදී. එතකොට ඒ සඳහා භාවිතා කරනවා කියන මේ වායෝ කසිනේ. වායෝ කසිනේ කියලා කියන්නේ වාතය සුළඟ අරමුණු කරගෙන භාවනා කරලා. එතකොට චතුර්ථ ධානයේ දක්වා උපදවනවා අර කෙටි ක්‍රමයෙන් නැත්නම් දීර්ඝ ක්‍රමයෙන් පංචම ධානයේ. ඊට පස්සේ ධානය උපදවලා එයින් නැගී ඉඳලා. ඒ කියන්නේ ධානයෙන් නැගී ඉන්නවා. පටිභාග නිමිත්තෙන් හිත මෑත් කරලා මේ හිතනවා දී චිත්තං දිහි චිත්තං. ඒ කියන්නේ මේ සිතට නිගරු වේවා. සිතට නිගරු වේවා. එහෙමත් නැත්නම් පැහැදිලි කරනවා චිත්තස්ස නාම අභාවෝ ඒව සාදු. මේ සිත නැත්තම් කොච්චර හොඳයිද? සිත නැත්තම් කොච්චර හොඳයිද? චිත්තං හි නිස්සාය වද බන්ධනාදී පච්චයන් දුක්ඛං උප්පජ්ජති. මේ සිත නිසා තමයි සමහර වෙලාවට කෙනෙක් වද බන්ධනාදීට පත් කරොත් මේ දුක උපදින්නේ, වේදනාව උපදින්නේ. සිත නැත්තම් මේ වේදනාදී පහළ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා මේ විදිහට මේ සිත නැතිව ලැබෙන ආත්ම භාවයේ තියෙන අර සැපය සිහිපත් කරලා කාන්තින් රුචින් උප්පාදෙත්වා. සිත නැති ආත්ම භාවයක් සම්බන්ධයෙන් අදහස් ඇති කරගෙන අන්න අර පංචම ධ්‍යාන පටිභාග නිමිත්තට හිත එකතු කරනවා කියනවා. එතකොට ලැබෙන්නේ නැවතත් පංචම ධ්‍යානෙම තමයි. හැබැයි ඒ ලැබෙන පංචම ධානයේ අසඤ්ඤ සත්‍ය ඉපදීමට හේතු වෙන පංචම ධානය කියලා කියනවා. අසඤ්ඤ සත්‍ය ඉපදීමට ලැබෙන හේතු වෙන පංචම ධානය. එතකොට ඒ තැනත්තා මේ ජීවිතයේදී මේ යන වෙලාවේදී ඒ තැනත්තට තිබුණු ඉරියව්වෙන් තමයි අසඤ්ඤ සත්‍යය කියන බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ කියලා කියනවා. මොකද අසඤ්ඤ සත්‍ය උපදිනකොට සිතක් නැහැ, කය විතරයි ලැබෙන්නේ. කය විතරයි ලැබෙන්නේ බ්‍රහ්ම ලෝකෙදී. එතකොට කය හොලවන්න බෑ. සිතෙන්නේ අපි කය හොලවන්නේ. කය හොලවන්න බෑ. මහා කල්ප 500ක් කියන දීර්ඝ කාලයක් අර මැරෙනකොට හිටපු ඉරියව්වෙන්ම එතනදී රූපයක් ඇතුව පහළ වෙනවා. ඒ ඉරියව්වෙම තමයි ඉන්නේ. කෙනෙක් නිදාගෙන මැරෙනවා නම් නිදාගත් ඉරියව්වෙන්ම ඒ රූපයක් පහළ වෙනවා කියනවා. නැත්තම් හිටගෙන නම් මැරුණේ ඒ විදිහට තමයි ඉරියව්වෙන් රූපයක් පහළ වෙනවා. ඉඳගෙන නම් ඉඳගෙන ඉරියව්වෙන් නම් මැරුණේ ඒ ඉරියව්වෙන් එහෙදී රූපයක් පහළ වෙනවා. ඒ රූපය මහා කල්ප 500ක් ඒ විදිහට එකම විදිහට පවතිනවා කියලා පැහැදිලි කරා. ඒක පැහැදිලි කරලා තියෙනවා. හොඳයි. එතකොට සාමාන්‍යයෙන් පංචම ධානය ඔන්න ඔය ක්‍රමයෙන් උපදවාගත්තු පිරිස ගිහිල්ලා අසඤ්ඤ සත්‍ය උපදිනවා කියලා පැහැදිලි කරා. අසඤ්ඤ සත්‍යයක් පැහැදිලි කරන්නේ චතුර්ථ ධාන භූමියක් හැටියට. එතකොට දැන් අපිට පැහැදිලි ප්‍රථම ධාන භූමිය, ဒုတိ ය ධාන භූමිය, තෘතීය ධාන භූමිය, චතුර්ථ ධාන භූමිය කියලා මේ භූමි ආකාර 4යි. රූපාවචර බ්‍රහ්ම ලෝක. කොට ඒ බ්‍රහ්ම ලෝකවල මේ ලබාගත් ධාන වලට අනුරූපීව කෙටි ක්‍රමයෙන් නම් ධාන 4ට අනුරූපීව උපදිනවා. දීර්ඝ ක්‍රමයෙන් පංචක ක්‍රමයෙන් ගත්තොත් ဒုတိ ය ධානයේ සහ තෘතීය ධානයේ දෙකම උපදවගත්තු අය ဒုတိ ය ධාන භූමියේ උපදිනවා. චතුර්ථ ධානයේ උපදවගත්තු අය තුන්වෙනි ධාන භූමියේ, පංචම ධානය උපදවගත්තු අය චතුර්ථ ධාන භූමියේ උපදිනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි පැහැදිලි කරා ප්‍රථම ධානයේ බ්‍රහ්ම ලෝක 3 නැත්නම් ප්‍රථම ධාන භූමියටයි බ්‍රහ්ම ලෝක 3න් තැනක තමයි ප්‍රථම ධානය උපදවාගත්තු අය පහළ වෙන්නේ කියලා. ඒගොල්ලෝ උපදින්නේ. මේ 3න් තැනක කියලා කියන්න හේතුව මේක පැහැදිලි කරනවා ප්‍රථම ධානයේ සාමාන්‍ය ආකාරයට හුරු කරා නම් අපි ඒකට කියනවා හීන වශයෙන් වැඩුවා නම් අන්න ඒ පිරිස ගිහිල්ලා බ්‍රහ්ම පාරිසජ්ජය උපදිනවා කියනවා.
ප්‍රථම ධ්‍යානයේ මධ්‍යම වශයෙන් වැඩුවා නම් ඒ පිරිස ගිහිල්ලා බ්‍රහ්ම පුරෝහිතය උපදිනවා. ප්‍රථම ධ්‍යානයේ ප්‍රනීත වශයෙන් වැඩුවා නම් උත්කෘෂ්ඨ වශයෙන් වැඩුවා නම් ඒ පිරිස ගිහිල්ලා මහා බ්‍රහ්මය උපදිනවා කියලා පැහැදිලි කරනවා. ඊළඟ දැන් අපි සාමාන්‍යයෙන් අපි ඉගෙනගත්තු ධ්‍යාන පංච ක්‍රමයටම කතා කරමු. ඊළඟට ဒုတိ ය ධ්‍යානයේ හා තෘතිය ධ්‍යානයේ දෙක හීන වශයෙන් වැඩුවා නම් ඒ පිරිස ගිහිල්ලා පරිත්තාභ කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා කියනවා. ඊළඟට මධ්‍යම වශයෙන් වැඩුවා නම් අප්පමානාභ කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ප්‍රනීත වශයෙන් වැඩුවා නම් ආභාසර බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඊළඟට චතුර්ථ ධ්‍යානයේ හීන වශයෙන් වැඩුවා නම් පරිත්ත සුභ කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. මධ්‍යම වශයෙන් වැඩුවා නම් අප්පමාන සුභ කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ප්‍රනීත වශයෙන් වැඩුවා නම් සුභ කින්හක කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඊළඟට පංචම ධ්‍යානය හීන වශයෙන් වැඩුවත් මධ්‍යම වශයෙන් වැඩුවත් ප්‍රනීත වශයෙන් වැඩුවත් ගිහිල්ලා උපදින්නේ වේහප්පල බ්‍රහ්ම ලෝකෙ කියලා පැහැදිලි කරනවා. අන්න අර සිතේ ආදීනව දැකලා සිත නැති භවයක් ප්‍රාර්ථනා කරමින් වායෝ කසිනේ වඩලා ඒ පංචම ධ්‍යානෙ උපදවා ගත්ත පිරිස ඒක හීන වශයෙන් වැඩුවත් මධ්‍යම වශයෙන් වැඩුවත් ප්‍රනීත වශයෙන් වැඩුවත් ගිහිල්ලා අසඤ්ඤ සත්‍යයේම උපදිනවා කියලා පැහැදිලි කරනවා. එතකොට හීන වශයෙන් වැඩීම මධ්‍යම වශයෙන් වැඩීම ප්‍රනීත වශයෙන් වැඩීම කියන එක පැහැදිලි කරනවා ආකාර දෙකකින්. එකක් තමයි මේ හීන වූ ඡන්දයක් ඇතුව වඩනවා නම් ඒක හීන වශයෙන් වැඩීම කියනවා. ඒ කියන්නේ ඒ උනන්දුව කැමැත්ත බොහොම හීනයි. තදින් නැහැ. එහෙම නැත්නම් ඒ සඳහා යෙදලා තියෙන අදිෂ්ඨානේ හීනයි. නැත්නම් වීරිය හීනයි. නැත්නම් ඒ සඳහා යෙදලා තියෙන ප්‍රඥාව හීනයි. කොට ඒක හීන වශයෙන් ඒ විදියට හීන වූ ඡන්දයකින් එහෙම නැත්නම් හීන වූ අදිෂ්ඨානයකින් ඒ කිව්වේ අපි චිත්තය කියන එක. ඊට පස්සේ හීන වූ වීරියකින් එහෙමත් නැත්නම් හීන වූ විමර්ශාවක්, ඒ කියන්නේ ප්‍රඥාවක් ඇතුව වඩපේක හීනයි කියලා කියනවා. ඊට පස්සේ මධ්‍යම වූ ඡන්දයෙන් හෝ චිත්තයෙන් හෝ වීරියෙන් හෝ විමර්ශාවෙන් වඩපු ධානයේ මධ්‍යමයි කියලා කියනවා. ප්‍රනීත වූ නැත්නම් උසස් වූ ඡන්දයකින් උනන්දුවකින් එහෙම නැත්නම් උසස් වූ අදිෂ්ඨානයකින් අපි කියනවා උසස් වූ සිතකින් එහෙමත් නැත්නම් උසස් වූ වීරියකින් එහෙම නැත්නම් උසස් වූ ප්‍රඥාවකින් යුතුව වඩපු ධානයේ ප්‍රනීතයි කියලා කියනවා. මෙන්න මේ ක්‍රමයෙන් හීන මධ්‍යම ප්‍රනීත කියලා පැහැදිලි කරනවා. ඊට තවත් ක්‍රමයක් දක්වනවා සාමාන්‍යයෙන් ධානයේ උපදවාගෙන තියෙනවා ඒක ප්‍රගුණ කරලා නැහැ ගොඩක්. එතකොටත් හීනයි කියලා කියනවා. කෙනෙක් ධානයේ උපදවාගෙන සාමාන්‍යයෙන් වශී කරලා තියෙනවා ටිකක්. එතකොට ඒක මධ්‍යමයි කියලා කියනවා. කෙනෙක් ධානයේ උපදවාගෙන ඊටාම හොඳින් වශී කරලා තියෙනවා. එතකොට ප්‍රනීත වශයෙන් වඩලා තියෙනවා කියලා කියනවා. ඒ ක්‍රමයෙන්. මේ කෙසේ කොයි ක්‍රමයෙන් හෝ හීන වශයෙන් වැඩුවා නම් ඒ මුල් බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ මේ බ්‍රහ්ම ලෝක තුන අතරින් මධ්‍යම වශයෙන් වැඩුවා නම් දෙවෙනි බ්‍රහ්ම ලෝකේ ප්‍රනීත වශයෙන් වැඩුවා නම් ඒ තුන අතරින් අර අවසාන බ්‍රහ්ම ලෝකේ. ඒ මුල් බ්‍රහ්ම තල වලටයි ඒක එන්නේ. ඊළඟට චතුර්ථ ධ්‍යාන බ්‍රහ්ම තලයේ ගත්තාම කොයි ආකාරයකට වැඩුවත් ඒ තලයේ පමණයි උපදින්නේ මම කලින් පැහැදිලි කරා. හොඳයි එතකොට මේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන් මේ පැහැදිලි කිරීම ඇත්තටම මීට පසු පාඩමක තමයි කරන්න තියෙන්නේ. මීට පසු අපිට පාඩමක් එනවා ඔය ධ්‍යාන තල සම්බන්ධයෙන්. ඒකට එතනදී මීට වඩා තවදුරටත් පැහැදිලි කරලා දෙනවා. දැනට සාමාන්‍ය වශයෙන් ඕක මතක තියාගන්න. හොඳයි. එතකොට සාමාන්‍යයෙන් ප්‍රථම ධ්‍යානයේ හීන වශයෙන් වේවා මධ්‍යම වශයෙන් වේවා ප්‍රනීත වශයෙන් වේවා වඩපු කෙනාට
ඒ ප්‍රථම ධාන තලවලදී උපදිනකොට ප්‍රථම ධාන භූමියවලදී උපදිනකොට පහළ වෙන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන විපාක සිතයි. මේ විපාක සිත තමයි ඒ කාටුණත් ලැබෙන්නේ. එතකොට මේ විපාක සිතෙහි පහළවීම කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකේ සත්‍යය ඉපදුණා. එතකොට මුලින්ම පහළ වුණාට පස්සේ අපි කියනවා ඒක ප්‍රතිසන්දි සිත කියලා. ඊළඟට පැහැදිලි කරනවා මේ බ්‍රහ්ම ලෝකයේදී වෙනත් සිත් කිසිවක් පහළ නොවන සෑම අවස්ථාවකදීම මෙන්න මේ ප්‍රථම ධාන විපාක සිත තමයි පහළ වෙන්නේ. නැත්නම් අපි ඒක කියනවා භවාංග විදියට පහළ වෙන්නේ ප්‍රථම ධාන විපාක සිත කියලා. දැන් අපි මනුස්ස ලෝකයේදී ගත්තාම අපි පැහැදිලි කරේ ඔය නිින්ද ගියාට පස්සේ එහෙම ගැඹුරු නිින්දට බැසගත්තට පස්සේ පහළ වෙන්නේ අපිට භවාංග සිත කියලා. මේ භවාංග සිත කියලා කියන්නේ ප්‍රතිසන්දි සිතම නැවත නැවත පහළ වීම. එතකොට බ්‍රහ්ම ලෝකයේදීත් එහෙමයි. අන්න ඒ වගේ අවස්ථාවලදී පහළ වෙන්නේ භවාංග සිත හැටියට මේ ප්‍රථම ධාන විපාක සිත. ඊළඟට ඒ භවයෙන් චුත වෙනකොට අවසාන සිත හැටියට පහළ වෙන්නේ ප්‍රථම ධාන විපාක සිත. ඔය විදිහටම තමයි දෙවෙනි ධාන තල වලදී ဒုတိ ය ධාන විපාක සිත තමයි ඒ හැම කෙනාටම එහි ඉදීම් වශයෙන් පහළ වෙන්නේ. එහි භවාංග සිත හැටියටත් ඒකයි පහළ වෙන්නේ. ඊළඟට අවසානයේ චුත වෙනකොට චුතිසිත හැටියටත් ඒ සිතමයි පහළ වෙන්නේ. ඊට පස්සේ තෘතිය ධාන භූමියෙත් එහෙමයි. ඊළඟට චතුර්ථ ධාන භූමියෙත් ඔන්න ඔය ක්‍රමයටම තමයි ඒ පිරිසට ඒ උපදවාගත්තු සිතට අනුව තමයි විපාක සිත ලැබෙන්නේ. හොඳයි.